ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාගෙනුත් අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සහෝදරවරුන්ගෙනුත් මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහෝදරිය සහෝදරවරුන්ගෙනුත් සමාජවාදී සිත් සංගමය සමාජවාදී තරුණ සංගමය අපේ දීවර සම්මේලනය නියෝජනය කරන ආදරණීය සහෝදරවරුන්ගෙනුත් ඒ වගේම මෙම ඓතිහාසික මේ දිනේ වෙනුවෙන් ලෝක වාමාංශික ව්‍යාපාරයන්ගේ සහාය සුබ පැතුම් රැගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සහෝදරවරුන්ගෙනුත් හැමදාමත් අපේ පක්ෂයේ හයිය අපේ පක්ෂයේ ජවය අපේ පක්ෂයේ ආරක්ෂාව සපයන ආදරණීය සහෝදරවරුන් සහෝදරියන් මෑණිවරුන් පියවරුන්ගෙනුත් අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙනුත් අවසරයි. අද අපි මේ මැයි දිනය පවත්වන වෙලාවේදී කැම්බල් පිටියේ රනිල් වික්‍රමසිංහගේ මැයි දිනය පැවැත්වෙනවා. දෙදස් 16 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් රාජ්‍ය සේවයට බැඳෙන අයගේ විශ්‍රාම වැටුප කප්පාදු කරපු රනිල් වික්‍රමසිංහ කුසකර්මාන්තය වෙනුවෙන් සහනාධාරයක් ලෙස ලබා දුන් පෝර සහනාධාරය කප්පාදු කරපු රනිල් වික්‍රමසිංහ EPF අරමුදල කොල්ල කන්න තමන්ගේ හිතවාදී කම්පැනි වලට ඉඩ හදපු රනිල් වික්‍රමසිංහ අපේ රටේ වැදගත් ජාතික සම්පත් බහුජාතික සමාගම් වෙත පැවරීමට ඔප්පු තිරප්පු ලියන රනිල් වික්‍රමසිංහ වැඩ කරන ජනතාවගේ මේ දිනයක් සමරනවා. ඒ වැඩ කරන ජනතාවගේ මේ දිනයක් නෙවෙයි අපේ රටේ සම්පත් විකුණන බෝකර් කෙනෙක්ගේ මේ දිනයක් තමයි කැම්බල් පිටියේ පැවැත්වෙන්නේ. බෝකර් කෙනෙක් රටේ ඉඩම් සහ දේපල විකුණන ප්‍රසිද්ධ වෙන්දේසිකරුවා රනිල් වික්‍රමසිංහ. ඒ වගේම විකිණීමට එරෙහිව යයි කියා ගෝල්පේස් පිට්ටනියේ මේ දිනයක් පවත්වනවා මහින්ද රාජපක්ෂ. ඔහුට අපි කියන්නේ ටිකක් වම් අත පැත්ත බලන්න අපේ රටේ ගෝල්පේස් පිට්ටනිය ගාව අක්කර 600ක් ගොඩ කරලා චීනට පවරපු මහින්ද රාජපක්ෂ. ඔහුගේ දකුණු අත බලපුවහම දකුණු අත පස බලපුවහම හමුදා රෝහල හමුදා මූලස්ථානයේ තිබුණු ඉඩම හමුදා රෝහලත් හමුදා මූලස්ථානයේ තිබුණලා අයින් කරලා අක්කර 20ක ඉඩමක් සින්නක්කර අයිතියට සැංගිලා කම්පැනියට විකුණපු මහින්ද රාජපක්ෂ. EPF අරමුදල කොල්ල කන්න හදනකොට ඒකට එරෙහිව පාරට බැහැපු කටුනායක නිදාස් වෙළඳ කලාපේ සහෝදරයන්ට වෙඩි තබලා රොසාන් චානකව ඝාතනය කරපු මහින්ද රාජපක්ෂ. තෙල් මිල ඉහළ ගියපුවාම ඒ මිලට බෝට්ටුවට තෙල් ගහලා මාළු අල්ලලා ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා. තෙල් මිල ටිකකින් පහළ දාපන් කියලා. හලාවත පාරට බහලා උද්ඝෝෂණය කරපු දීවර ජනතාවට වෙඩි තියලා
ඇන්තනීව ඝාතනය කරපු මහින්ද රාජපක්ෂ රතු පස්වල තමන් බොන වතුර වස මිශ්‍ර වෙලා ඒ වතුර තමන්ගේ දරුවන්ට පොවන්න බෑ වස වලින් තොර වතුර ටිකක් ඉල්ලලා පාරට බැහැපු ජනතාවට වෙඩි තියපු වෙඩි තියලා දෙදෙනෙක් ඝාතනය කරපු මහින්ද රාජපක්ෂ අද ගෝල් පේස් පිට්ටනියේ මේ දිනයක් තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් ගැටඹේ රැස්වීමක් තියෙනවා ඒක ගැන වැඩි කතා කරන්න ඕනේ නෑ ඒක ගැට ඇඹයක් තරම්වත් වටින්නේ ඒක ගැන කතා කරලා වැඩක් නෑ එසේ තිබියදී තමයි මේ රටේ ගොවි ජනතාව තීව්‍ර ජනතාව පෞද්ගලික අංශයේ වැඩ කරන සේවක සේවිකාවන් රාජ්‍ය අංශයේ වැඩ කරන සේවක සේවිකාවන් රැකියා විරහිත තරුණයා වතුකරේ ජනතාව අධ්‍යාපන කප්පාදුවට රැයිව හඬ නගන ශිෂ්‍ය පරම්පරාව මේ රටේ පීඩිත භාවයට අසාධාරණයට අයුක්තියට පත් වී තිබෙන ජනතාවගේ එකම මැයි දිනය එකම මැයි රැළිය එකම මැයි පෙළපාලිය අද අපි BRC පිටියේදී පවත්වනු ලබනවා අපි සතුටු වෙනවා අතුරු සිදුරු නැතුව පිරෙනවා යයි කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අතුරු සිදුරු නැතුව පිරෙනවා යයි කියලා කියන්නේ අද මේ BRC පිටිය ප්‍රීතිබෙන ආකාරයට කියලා පැහැදිලි කරගන්න පුළුවන් බොහෝ අයට ඉඩ නැතුව හයි ලෙවල් පාරේ ඉන්නවා අපි ස්තුතිවන්ත වෙනවා අපේ සහෝදරවරුන්ට සහෝදරයන්ට අනෙක් අයට ඉඩ ලබා දීම වෙනුවෙන් මේ වේදිකාවේ පසුපසට පවා එවදින් මේ රැළිය සාර්ථකව පවත්වා ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙමින් තිබෙනවා හැබැයි අපි මේ රැස්වීම පවත්වන වෙලාවේදී අවුරුදු 70ක් මේ රට පාලනය කරපු පාලකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමත් එක්සත් ජාතික පක්ෂය වෙනමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය අරගෙනත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගෙනත් අද දෙක එකතු වෙලා අවුරුදු 70කට ආසන්න කාලයක් මේ රට පාලනය කරා. මොකද්ද අපට ඉතුරු කර දී තිබෙන න්‍යාය පත්‍රය? ඉතුරු කොට තිබෙන ශේෂ පත්‍රය කුමක්ද? මේ අවුරුදු 70කට පසුව අපේ රට ඉදිරියට ගියාද? අපේ රටේ ජනතාව ඉදිරියට ගෙනිච්චද? ඇදගෙන ගියේ පසුපසට අපේ රටත් අපේ රටේ ජනතාවත්. එනිසා අපේ රට නිහීන රාජ්‍යයක් කඩා වැටුණු රාජ්‍යයක් දුප්පත් රාජ්‍යයක් හිඟන රාජ්‍යයක් බවට මේ නායකයෝ පත් කරා. එනිසා අද අප හමුවේ වගකීමක් තිබෙනවා අපේ රට ප්‍රෞಢත්වයෙන් පිරිච්ච රටක් බවට පරිවර්තනය කිරීමේ වගකීම අපි මත තිබෙනවා. අපේ රටේ ජනතාව ණයබරින් පිරුණු ජීවත් වීමට සරලන ආදායම් මාර්ගයක් නැමැති දරුවන්ට අධ්‍යාපනය නොමැති ලෙඩ රෝග වලින් පිරුණු දීනත්වයට පත් කරපු ජනතාවක් ගොඩනගලා තිබෙනවා. අපි හමුවේ තිබෙනවා මේ දීනත්වයට පත් කරලද ජනතාවට අභිමානවත් ජනතාවක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය වෙන කටයුතු ලෑස්ති කරන්න. ඒ වගේම අපේ රටේ පාලකයෝ ජනතාව වෙනුවෙන් පාලනයක් වෙනුවට අපේ රටේ පාලකයා වෙනුවෙන් පාලනයක් හදාගෙන තිබෙනවා. ඒ වෙනුවට මේ පාලනය ජනතාව වෙනුවෙන් පාලනයක් ගොඩනැගීමේ දිශාවට අපේ රට ගෙන යා යුතුව තිබෙනවා. පැති ගණනාවකින් කඩාවට්ටපු දුබලභාවයට පත් කරන ලද මේ රාජ්‍ය ගොඩනැගීමේ වගකීම අපේ අතට අද ගත යුතුව තිබෙනවා. මා ගෙනාවා මේ දිනේදී අපිට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න
පසුගියදා මුදල් අමාත්‍යංශයෙන් ගහපු වාර්තාව මෙච්චර කල් ජනතා විමුක්ති පෙරමුණේ අපි කියපු කරුණු අද රවි කරුණායකට කෙන්දිරි ගගා ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. මොකද්ද කියන්නේ? අපේ රට දැවැන්ත ණය කන්දක මේ පාලකයෝ හිර කරා. රවි කරුණායකගේ, රනිල් වික්‍රමසිංහගේ, මෛත්‍රීපාල සිරිසේනගේ ඡායාරූප සහිතව වාර්තාවේ කියන්නේ කුමක්ද? 1985 දී රජයක් හැටියට රටක් හැටියට අපේ ණය ප්‍රමාණය බිලියන 130යි. ඒ කියන්නේ කෝටි 13000යි. මේ තිබෙන්නේ 1985 අපේ ණය ප්‍රමාණය. 2014 වෙනකොට එම ණය ප්‍රමාණය බිලියන 7391යි. අද වෙනකොට ඒ ණය ප්‍රමාණය කොච්චරද? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ ණය ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ නැහැ කියලා. ආසන්න වශයෙන් ඒක බිලියන 10500ක් විය හැකියි කිව්වා. 1985 රටේ ණය ප්‍රමාණය බිලියන 130යි. ඒ කියන්නේ කෝටි 13000යි. අද ණය ප්‍රමාණය බිලියන 10500යි. ඒ කියන්නේ කෝටි 10,50,000යි. දැන් අපි අහනවා රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා මෙතනිය, මහින්ද මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මේගොල්ලෝ 85 ඉඳන් මේ රට පාලනය කරා. අවුරුදු 32ක්. කෝටි 13000ක තිබුණ ණය ප්‍රමාණය කෝටි 10,50,000 දක්වා වැඩි කරා. ඒ කියන්නේ කෝටි 10,37,000කින් ණය ප්‍රමාණය වැඩි කරා. දැන් අපි අහනවා කෝ ඒ ණය වලින් හදපු වත්කම්? මහින්ද රාජපක්ෂ මහත්තයා පුළුවන් නම් ගෝල් පේස් පිට්ටනියේදී කියන්න. මේ රට මහා ණය කන්දක හිර කරා කෝ ණය වලින් කරපු දේවල්? රනිල් වික්‍රමසිංහ මේ රට මහා ණය කන්දක හිර කරා කෝ ණය අරගෙන හදපු දේවල්? මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා අපේ රට මහා ණය කන්දක හිර කරා 85 කෝටි 13000යි. අද කෝටි 10,50,000යි. කෝ ණය වලින් කරපුවා? නම් මොකද්ද කරලා තිබෙන්නේ? මහා ණය කන්දක අපේ රට හිර කරලා ඒ ණය ගෙවා ගන්න බැරි තත්වයකට අපේ රට පත් කරලා තිබෙනවා. ඔවුන්ගේම වාර්තා කියනවා මොකද්ද? ඔවුන්ගේම වාර්තා කියනවා 2005 ඉඳන් 2014 වෙනකොට අවුරුදු කීපයක් තිබෙනවා භාණ්ඩාගාරයට ලැබුණු මුළු ආදායම ණය පොලිවාරිකේ ගෙවන්නත් මදි. වැට් බදු ගහලා කසාද බඳිනකොට ගාණක් අරගෙන, දරුවෙක් ඉපදෙනකොට උප්පැන්න සහතිකයට ගාණක් අරගෙන, ඉඩමක් ලියනකොට ඔප්පුවට ගාණක් අරගෙන, වාහනයක් රෙජිස්ටර් කරනකොට ඒකට ගාණක් අරගෙන, පඩියක් ගන්නකොට ඒකට බද්දක් ගහලා එකතු කරගත්ත මුළු ආදායම ණය පොලිවාරිකේ ගෙවන්නත් මදි. මොකද්ද කියන්නේ? 2009 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 700යි. ණය පොලිවාරිකේ බිලියන 826යි. ආදායම මදි ණය පොලිවාරිකේ ගෙවන්න. 2010 රජයේ ආදායම බිලියන 817යි. ණය පොලිවාරිකේ බිලියන 820යි. 2013 ආණ්ඩුවේ ආදායම බිලියන 1137යි. ණය පොලිවාරිකය බිලියන 1144යි. මොකද්ද මේ පාලකයෝ කරලා තිබෙන්නේ? රටක් හදලා තිබෙනවා. උපයා ගන්නා ලද මුළු ණය ප්‍රමාණය ණය පොලිවාරිකේ ගෙවන්න ප්‍රමාණවත් නොවන රටක්. ලැජ්ජා වෙන්න ඕනද මේ පාලකයෝ? මොකද අපේ රට කරේ? වසරකට ආණ්ඩුවේ භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනය
ණය පොලි වාරිකය ගෙවන්නත් මදි. හිඟන රටක් නෙවෙයිද? මේක හිඟන රටක් නෙවෙයිද? අපි අපේ රට ආදරේ. අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. හැබැයි මේ පාලකයා මොකද කරේ? අපේ රට හිඟන රටක් බවට පත් කරා. ආණ්ඩුවට ලැබෙන ආදායම ණය පොලි වාරිකය ගෙවන්න මදි නම් ණය පොලි වාරිකය ගෙවන්නත් හිඟා කන්න ඕන. ආපහු ඒ අවුරුද්ද ජීවත් වෙන්නත් ආණ්ඩු කරන්නත් හිඟා කන්න ඕන. ඒ නිසා අපේ රට හිඟන රටක් බවට පත් කරා මේ නායකයෝ. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලොම කියනවා මේ වාර්තාවේ රවුමක් ඇඳලා පෙන්නනවා 2019 2020 2021 2022 ඒ අවුරුදු 4ක එනකොට 2019 වෙනකොට 2020 2021 2022 ඒ අවුරුදු 4 අපිට විදේශ ණය ගෙවා ගන්න බැරි අර්බුදයකට අපි මුහුණ දෙනවා කියලා. අපි අරගෙන තියෙන ණය ගෙවා ගන්න බැරි අර්බුදයකට අපි මුහුණ දෙනවා. නම් මොකද්ද මේ පාලකයෝ කරේ? හිඟන රාජ්‍යයක් කොට නැගුවේ නැද්ද? හැබැයි හිඟා කෑමේ වෙනසක් තියෙනවා. හිඟා කෑමේ පොඩි වෙනසක් තියෙනවා. වැල්ලවාය නගරේ අපිට හිඟා කන කෙනෙක් හම්බ වෙනවා. තැන තැන පැසුණු රැවුල වවාගෙන විට කාලා මැලියම් බෙදුණු කටෙන් කතා කරමින් කඩමාළු බවට පත්වෙච්ච බෑග් එකක් එල්ලගෙන පෙරහෙළු ඇඳුමක් ඇඳගෙන අපෙන් ඇවිල්ලා හිඟා කනවා වැල්ලවාය නගරේ හිඟා කන කෙනෙක්. හැබැයි මේගොල්ලෝ ටයි කෝට් එක ඇඳගෙන සීත රටකට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් හිඟා කනවා. ඔච්චරයි වෙනස. ඔච්චරයි වෙනස. මොකද්ද මේකේ තියෙන වෙනස? මා දැක්ක පහුගියදා ජනාධිපතිවරයා ජපාන ගියපු දවසේ ජාතික රූපවාහිනිය ලොකු ප්‍රවෘත්තියක් ගැහුවා. මොකද්ද? ලෝකයේ ලොකුම නායකයන් සමග ජපානයේ අගමැති, එංගලන්තයේ අගමැති, ජර්මනියේ නෝනා රාත්‍රී කෑම වේල ගන්නකොට ඒ ප්‍රධාන නායකයන් වාඩි වෙලා හිටපු මේසේ ඉඳගෙන තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කෑම වේල ගත්තේ කියලා. එතකොට අපේ රට ලොකු ආඩම්බරයක්. ලෝකේ ලොකුම නායකයන් එක්ක වාඩි වෙලා රැට කෑම ගත්තා මෛත්‍රීපාල. කන ගමන් මොකද්ද කියන්නේ ඇත්තේ? කන ගමන් කීයක් හරි දෙන්න බැරිද කියලා අහනවා. ඉතින් වාඩි වෙන පුටුවද? රට ගෙනලා තියෙන තත්ත්වය මේකයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අවුරුදු කතාව මොකද්ද කියන්නේ? අවුරුද්දට සුබ පතන ගමන් කියනවා. සුබ ආරංචියක් තියෙනවා අපිට කියන්න. වොෂින්ටනයෙන් ලැබෙන ආරංචි සුබයි. කිව්වේ නැද්ද එහෙම? වොෂින්ටනයෙන් ලැබෙන ආරංචි සුබයිලු. මොකද්ද ආරංචි? රවි කරුණානායක ගිහිල්ලා වොෂින්ටන් එකට, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගිහිල්ලා වොෂින්ටන් එකට ණයක් ඉල්ලලා හිඟමන් යදලා ගාණක් හම්බ වෙලා මෛත්‍රීපාල කියන වොෂින්ටනයෙන් ලැබෙන ආරංචි සුබයි ණයක් දෙන්න එකඟ වෙලා මහත් එක්ක ඇවිල්ලා හිඟා කනකොට රුපියල් 100ක්ම දීලා සුබයි. මේක නෙවෙයිද කරලා තිබෙන්නේ? එනිසා මේ පාලකයන් ලෝකයේ ඉදිරියේ හිඟා කන රාජ්‍යයක් ගොඩනගලා තිබෙනවා. රටක අභිමානය තිබෙන්නේ, රටක ආරක්ෂාව තිබෙන්නේ දේශ සීමාවන්ගේ නෙවෙයි. රටක ප්‍රෞಢත්වයේ තියෙන මොකක් මතද? ඉන්දියන් සාගරයේ මැද පෙන්වන සිතියමෙන් නෙවෙයි. ඒක නිල් පාටට හරිත වර්ණයෙන් සිතියම ඇන්දට නෙවෙයි. රටක අභිමානය රැකෙන්නේ ඒ රට මොනතරම් ආර්ථික වශයෙන් ශක්තිමත්ද කියන එක. ආර්ථික වශයෙන් කඩාවැටපු රාජ්‍යයක් ගොඩ නැගුවා. ඒ විතරක් නෙවෙයි. මේ වාර්තාවෙම කියනවා. මොකද්ද? ආණ්ඩුවේ අපනයන ආදායම
පිටරට බහණ්ඩ විකුණලා ලබා ගන්න ආදායම මොකද්ද වෙලා තිබෙන්නේ? දැන් මේ පම්පෝරි ගහන රාජපක්ෂලගෙන් අපි අහන්නේ 2000 වසරේදී අපනයන ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 33%යි. මේ තියෙන්නේ 2000 වසර 33%යි. ඒ කියන්නේ අපේ රටෙන් පිටරටට බහණ්ඩ විකුණලා අපි හොයා ගන්න ලද ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 33%යි. 2014 වෙනකොට කීයද? 14%යි. 2000 වසරේදී දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 33%ක් තිබ්බා අපනයන ආදායම. අද කීයද? 2014 වෙනකොට 14%ට කඩා වැටුවා. විදේශයට අපි බහණ්ඩ විකුණලා උපයා ගන්න ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට හරි අඩකට වඩා කඩා වැටුවා මේ පාලකයෝ. ඉතින් මේක රටක්ද? සියලු දේ ආනයනය මත යැපෙන රාජ්‍යයක් ගොඩ නැගුවා. එනිසා ආර්ථික වශයෙන් පෙළහීනතාවයට පත් කරලද ආර්ථික වශයෙන් දුර්වලතාවයට පත් කරලද රාජ්‍යයක් මේ පාලකයෝ ගොඩ නැගුවා. ඒ විතරක්ද? අපේ රට ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි කඩා වැට්ටුවේ. අපේ රට පාරිසරික වශයෙන් විනාශ කරා. අපේ රටේ මුතුන් මිත්තෝ වැව් 32000ක් හැදුවා. හැබැයි වැව් 32000ක් තිබ්බට එක වැවක්වත් මධ්‍ය කඳුකරේ ගොඩ නැගුණේ නෑ. අපිට වැව් 32000ක් හදන තාක්ෂණයක් තිබුණා. අපිට ඉතිහාසයේ ලංකාවේ තාක්ෂණය හම්බ වෙන්නේ වාරි කර්මාන්තය ඇතුළේ. කලාවේ විදන් 30 වැවට 70ක්ම 28ක් 70කට අඟලයි බැස්ම වතුර ගෙන යෝධ ඇල නිර්මාණය කරා. මඩ සොරව නිර්මාණය කරා. බිසෝ කොටුව නිර්මාණය කරා. සීගිරිගල පතුලේ ඉඳන් සීගිරිගල මුදුනට වතුර මලගෙනිච්චා. ඇන්ටන් ජලනලත් සෙල්ටන් වතුර පොම්පෙත් තියෙන්නේ නැතුව. ඒ මොකද්ද? අපිට වාරි ශාස්ත්‍රයේ මහා දෙවන්ත තාක්ෂණයක් තිබ්බා. වැව් 32000ක් හැදුවා. හැබැයි ඒක වැවක්වත් අපි මධ්‍ය කඳුකරේ හැදුවේ නෑ. තාක්ෂණය නැති නිසා නෙවෙයි. අපේ රටේ හදවත මධ්‍ය කඳුකරය. අපි මොකද්ද කරේ? මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරමින් මධ්‍ය කඳුකරේ රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරලා තමයි වතුර ගත්තේ. මධ්‍ය කඳුකරේ ඉඳන් රූරා ගලනවා ගංගාවල් 103ක්. රට වටේ ගලනවා. මැණික් ගඟ මොනරාගල දිසාවෙන්, වලවේ ගඟ අම්බලන්තොටින්, නිල්වලා ගඟ මාතරින්, ගින් ගඟ ගින්තොටින්, කළු ගඟ කළුතරෙන්, කැලණි ගඟ කැලණිය ප්‍රදේශයෙන්, මාහොය මීගමුට එහා පැත්තෙන්, දෙදුරුවේ හලාවත පැත්තෙන්, කලාඔය ඊට පොඩ්ඩක් එහයින්, මහවැලි ගඟ ගෝකන්නෙන් ත්‍රිකුණාමලෙන් රට මැද කඳු පද්ධතියක්, රට වටා ගලා රූරා ගලා බහින ගංගා පද්ධතියක් තිබ්බා. මොකද්ද කරේ? අපේ මිතුන් මිත්තන් කරපු දේ තමයි තැන්නෙන් හරස් කරා අංගම් මැඩිල්ල වේල්ල බැන්දා. මිනිපේ වේල්ල බැන්දා. ගංගා පද්ධතිය රූරා ගලනවා, වේල්ල බදිනවා තැන්නේ වගා කරා. මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරා. හැබැයි මොකද්ද මේ පාලකයන් කරේ? මධ්‍ය කඳුකරේ විනාශ කරා. අපේ මධ්‍ය කඳුකරේ ප්‍රධාන කරුණු තුනකින් සමන්විත වෙනවා. හෝටන් තැන්න, තුම්බර අඩවිය, ශ්‍රීපාද අඩවිය. මොකද කරේ මේ මධ්‍ය කඳුකරේට? මධ්‍ය කඳුකරේ මහා කඳු හාරලා මහ ජලාශ කොට නැගුවා. අදත් මහා කඳු හාරලා උමාය ගොඩ නැගීමේ ප්‍රතිවිපාක වලට බණ්ඩාරවැල ජනතාව මුහුණ දෙනවා. ලිං හිඳුණා, බිත්ති පිපුරුවා. සමනල ජලාශය 51ක් රොම්මඩ, රන්දැනිකල
155ක් රොම්මඩ වලින් පිරුණා. මධ්‍ය කඳුකර එලි කරා. හෝටල් හැදුවා. රාජපක්ෂලා සැලසුම් කරා. බලංගොඩට එහා පැත්තේ මහ කඳු තීරයේ සුද්දන්ට සෙල්ලම් කරන්න ගෝල්ෆ් පිට්ටනි දාන්න. මේමයි අපේ රටේ පරිසර පද්ධති විනාශ කරේ. ඉස්සර අපිට කොළඹ ඉඳන් මහනුවරට යනකොට අපිට ඇහෙනවා කඩුගන්නාවේ හරියෙන් රූරා ගලන ජනපහරවල වල සද්දය. වෙල්ලවායේ ඉඳන් පස්සර හරහා බදුල්ලට නගිනකොට අපිට එරා රූරා ගලන ජලපහරවල වල සද්දය. අද කෝ මොකද්ද සිද්ධ කරේ? මේ පාලකයන් අපේ රටේ පරිසර පද්ධති විනාශ කරා. කැලෑ කැපුවා. ගංගාවල් වට විනාශ කරා. පරිසර පද්ධති විනාශ කරා. මධ්‍ය කඳුකර විනාශ කරා. කෝ අපේ රට මහින්ද රාජපක්ෂ මහත්තයට රට කියලා කියන්නේ උතුරේ දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල ජනතාව පිළ ගැස්සීම. ඒක තමයි රාජපක්ෂගේ රට. රනිල් වික්‍රමසිංහගේ රට කියන්නේ කොහේ හරි සම්පතක් තියෙනවා නම් විකිණීමේ උවමනාව. හැබැයි රටේ ජනතාවට රට කියලා කියන්නේ අපේ රටේ අනාදිමත් කාලයක් තිස්සේ ආරක්ෂා කරන ලද මේ පරිසර පද්ධතිය විනාශය වළක්වා අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර දීම තමයි අපේ වගකීම. ඒ වෙනුවෙන් අපි ප්‍රෞಢත්වයෙන් සිට රටක් හදන්න ඕන. ආර්ථිකය කඩාවැටුවා. පරිසරය විනාශ කරා. ඒ විතරක් නෙවෙයි රටේ සම්පත් වික්කා. මොකද්ද විකිණීමේ ප්‍රතිඵල? අපිට තුල්ලිරිය මත්තේකොට පූකොට වේයන්ගොඩ රෙදි ජනපද තිබ්බා. කිව්වා මේවා විකුණලා රෙදි වලින් ස්වයං පෝෂිත කරන රටක් හදනවා කිව්වා. අද රෙදි කම්මලකුත් නැහැ. හදන රෙද්දකුත් නැහැ. හිඟුරාන කන්තලේ සීනි කම්මල් විකුණලා අපිට කිව්වා රට සීනි වලින් ස්වයං පෝෂිත කරනවා කිව්වා. අද හිඟුරානත් වහලා කන්තලෙත් වහලා සීනි වලින් 93ක් අපි පිටරටින් ගේනවා. ඇඹිලි පිටේ වාලච්චේනේ කඩදාසි කම්මල් විකුණලා කිව්වා රට කඩදාසි වලින් ස්වයං පෝෂිත කරනවා කිව්වා. අන්තිම විකිණිල්ල වික්කේ බැසිල් රාජපක්ෂ ගිහිල්ලා. ගත්තු හාදය ඇඹිලි පිටියේ කර්මාන්ත ශාලාවේ යකඩ ටික පරණයක් මැෂින් ටික පරණයකට වලට වික්කා. ඉඩම බැංකුවට උකස් තියලා සල්ලි අරන් පැන්නා. මොකද වෙලා තියෙන්නේ? කිසි කඩදාසියක් හදන්න නැති රටක් නිර්මාණය කරා. සපුගස් කන්දේ පොහොර ෆැක්ටරියක් තිබ්බා. වික්කා. විකුණලා වැහුවා. 1982 පොහොර සංස්ථාවෙන් දාපු දැන්වීමක් තිබෙනවා. යූරියා මෙට්‍රික් ටන් 50000 අපි පාකිස්තානයට පැටවුවා. අද යූරියා ඇටයක් හදන්න නැති රටක් හැදුවා. නිෂ්පාදන බිඳ වැට්ටුවා. තෙල් සංස්ථාවට අනුබද්ධව මැරයින් සර්විස් එක තිබුණා නැව්තෙල් අංශය. අපේ රටේ පිහිටි අතිශය වැදගත් දිනකට ආසන්න වශයෙන් නැව් 200කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට අවට මුහුදේ යාත්‍රා කරනවා. ඒකෙන් 50කට තෙල් ගැහුවොත් 200ට ඕනේ 50කට තෙල් ගැහුවොත් අපේ තෙල් සංස්ථාව ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන්. හැබැයි මොකද කරේ? රනිල් වික්‍රමසිංහ 2001-2003 කාලේ මැරයින් සර්විස් සමාගම ජෝන් කේල්ස් මුදලාලිට වික්කා. විකුණන වැඩේ කරේ මිලින්ද මොරගොඩ. විකුණන වෙලාවේදී ජෝන් කීල්ස් මුදලාලිගේ මල්ලි පුතා බැන්දා මිලින්ද මොරගොඩගේ මල් නංගි. තෑග්ගට දුන්නා තෙල් සංස්ථාවේ නැව් තෙල් අංශේ දෑවැද්ද. අන්තිමේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරා නැව් තෙල් අංශය විකිණීම වැරදි. නැවත පවර ගන්න කියලා. රාජපක්ෂ ආණ්ඩුව කාලේදී නැවත පවර ගන්න තීරණය ආවා. රාජපක්ෂ නැවත වික්කා. මොකද අද වෙලා තිබෙන්නේ? අද සියලු ලංකා මුහුදු තීරයේ යන නැව්වලට තෙල් ගහන්න වෙන්නේ විදේශීය සමාගම්.
ඒ නිසා තමයි තෙල් සංස්ථාව අරගල කරලා කිව්වේ. හම්බන්තොට නැවත තෙල් ටැංකි සංකීර්ණයක් හදලා තියෙනවා. ඒ තෙල් ටැංකි එක දෙන්න අඩුම තරමේ හම්බන්තොට මායිමේ යන නැව් වලට තෙල් ගහන්න. රනිල් වික්‍රමසිංහ කියන ඒකත් දෙන්නේ IOC කාර්යයටයි චීන කාර්යයටයි. මොකද කරේ? ආර්ථික සියලු සේවාවන් සියලු නිෂ්පාදන විකුණලා දැම්මව වහලා දැම්මා. වතු ජනවසමට අයිති වතු ටික විකුණනවට කිව්වා මහා වතු වලින් ආර්ථිකයක් හදනවා කිව්වා. මොකද්ද උනේ මධ්‍ය කඳුකරේ වතු පද්ධතිය? ඒකේ තිබුණු රූස්ස ගස් ටික කපලා වික්කා. තේ වගාව නඩත්තු කරේ නැහැ. නාටු වෙච්ච තේ වගාවක් ඉතුරු කරා. ඒ නිසා කිසිවක් නිෂ්පාදනය කරන්නේ නැති රටක්. ඒක රටක්ද? පරිසරය කඩාවැටලා නම්, ණයබරක වූ හිර කරලා නම්, අපනයන ආදායම හීන කරලා නම්, නිෂ්පාදනය කඩාවැටලා නම්, කුණු කන්දු වලට යට වෙලා මිනිස්සුන්ට මැරෙන්න වෙලා නම්, පස් කන්දු වලට යට වෙලා මිනිස්සුන්ට මැරෙන්න වෙලා නම්, මොකද්ද මේ පාලකයෝ අපේ රට කරේ? ලෝකයේ ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් අපිට තිබුණා. මේ පාලක ලෝකයේ ඉදිරියේ තන නමන හිගා කන පරිසර විනාශ වුණු නිෂ්පාදන කඩා වැටුණු ණයබරක හිර කරපු රාජ්‍යයක් ගොඩ නැගුවා. දැන් අපි හමුවේ තිබෙන්නේ කුමක්ද? තව දුරටත් මේ පාලකයන්ට මේ විදියට අපේ රට විනාශ කරන්න ඉඩ දෙනවද? නැසහාතික වශයෙන් අපි මේ එක්රැස් වී සිටින්නේ අපේ මේ රට ප්‍රෞಢ රටක් හැටියට ගොඩනගන දේශපාලන ව්‍යාපාරය අපි ආරම්භ කරන එක ජයග්‍රහණය කරන්න ඕන. අපේ අනාගත පරම්පරාවට ප්‍රෞಢ රටක් අපි උරුම කරලා දෙන්න ඕන. ප්‍රෞಢ රාජ්‍යයක් අපි ගොඩනගන්න ඕන. පිඳ වට්ටපු දීන වෙච්චි හීන වෙච්චි රාජ්‍ය වෙනුවට. එඳ රාජපක්ෂ මහත්තයෝ දේශප්‍රේමීත්වය කියලා කියන්නේ දෙමළාට රෙව සිංහලයා උසිගැන්වීම නෙවෙයි. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ ගෝල් පේස් පිට්ටනිය ඉඩම් විකුණන්න දීලා ගෝල් පේස් පිට්ටනියක් නැති වෙන තරමටම මුහුද ගොඩ කරන්න දීලා කල්පිටිය දූපත් විකුණලා සෝමාවති චෛත්‍යක වක්කර 5000ක් දෝල් සමාගමට දීලා පළවත්ත සීනි සමාගමක වක්කර 2000ක් දෝල් සමාගමට විකුණලා උල්ලිටිය ඉඩම් අක්කර 1000 ගණන් දෝල් සමාගමට විකුණලා කල්පිටිය දූපත් 14න් දූපත් 2ක් බැසිල් රාජපක්ෂ විකුණලා රාජපක්ෂ පොළව ඉඹ ගන්නවා. පොළව ඉඹ ගත්තට දේශප්‍රේමියෙක් වෙන්නේ නැහැ. මේ රට ලෝකේ රාජ්‍ය නතර සමත් ආර්ථික වශයෙන් සමතරගකරුවෙක් ලෙස ප්‍රෞಢත්වයෙන් සමතරගකරුවෙක් ලෙස ලෝකේ සම රාජ්‍යයක් ඉදිරියේම කෙලින් හිට ගන්න රාජ්‍යයක් අපි ගොඩනගනවා. ඒ වෙනුවෙන් 70 වසරක් මේ පාලනය කරන පාලකයන් පළවා හැර අපේ රටේ වැඩ කරන පන්ති අතර බලය අත්පත් කරගත යුතුයි. ඒ සාහතික වශයෙන් කළ යුතුයි. මේ රට අපි ගොඩනගන්න ඕන. ඒ විතරක්ද? ඒ විතරක්ද? අපේ රටේ ජනතාවට මොකද්ද කරේ? මේ තියෙනවා ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන. ඕනෑම රටක අනාගතය රඳා පවතින එහි ජනතාව තුළ ඒ ජනතාවගේ අභිමානයේදී වැදගත්ම දේ තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. හැබැයි දැන් මේ රවි කරුණානායකලා ආඩම්බරෙන් ගහන පොත මොකද්ද? අධ්‍යාපන අංශ සඳහා වියදම මතක තබා ගන්න. මේ ආසියානු කලාපේ වියට්නාමය අධ්‍යාපන සඳහා වෙන් කරන දළ ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට 6.3ක් වියට්නාමය. ඊළඟට වෙන් කරන්නේ මැලේසියාව. ඊළඟ වෙන් කරන්නේ මාලදිවයින. ඊළඟ වෙන් කරන්නේ තායිලන්තය. ඊළඟ කොරියාව. ඊළඟ ඉන්දියාව. ඊළඟ හොංකොං. ඊළඟ පිලිපීනය. ඊළඟ ඉන්දුනීසියාව. ඊළඟ සිංගප්පූරුව. ඊළඟ බංග්ලාදේශය. අන්තිමේට ශ්‍රී ලංකාව. කීයද? වියට්නාමය 6.3යි. මැලේසියාව 6.3යි. මාලදිවයින 5.2යි. තායිලන්තය 4.9යි. කොරියාව 4.6යි. ඉන්දියාව 3.8යි. හොංකොං 3.6යි. පිලිපීන 3.4යි.
ඉන්දුනීසියාව 3.4යි, සිංගප්පූරුව 2.9යි, බංග්ලාදේශය 2.1යි, ශ්‍රී ලංකාව 1.8යි. මොකද පාලක හදපු රට? පම්පෝරේ ගහනවා නිදහස් අධ්‍යාපනයේ පිරිච්ච රාජ්‍යලු මේක. හැබැයි ආසියාවේ අධ්‍යාපන වෙනුවෙන් අඩුම මුදල් වෙන් කර රාජ්‍ය බවට පත් කරලා තිබෙනවා අපේ රට. මොකද වෙලා තිබෙන්නේ? 1945 නිදහස් අධ්‍යාපන පනත ගෙනාවා. ඒ නිදහස් අධ්‍යාපන පනත ගෙනාපු වෙලාවෙත් එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තිබෙන්නේ නැහැ. බණ්ඩාරනායක මහත්තයලා ඩී.එස්.එන් නායකලා එකට හිටියේ. පස්සේ එක්සත් ජාතික පක්ෂ හදපු නායකයෝ 1945 නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධ වුණා. ඔවුන් ඇහුවේ වෙන මොකවත් නෙවෙයි. සාමාන්‍ය ජනතාවගේ දුවා දරුවන්ට අධ්‍යාපනය දෙන්න ගියොත් පණ්ඩෝ පොල් කඩන්න ඉතුරු වෙන්නේ කවුද කියලා ඇහුවා. පොල් කඩන්න කට්ටිය නැතු වෙන ඒගොල්ලන්ගේ වතු වල. හැබැයි නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණා. 60 දශකයේ මධ්‍යම විද්‍යාල පද්ධතියක් ආරම්භ වුණා. ඒ නිසා මොකද්ද සිද්ධ වුනේ? අපේ ඈත ගම්වල ඉන්න දුවා දරුවන්ට ඉදිරියට යන්න එක දොරටුවක් විවෘත වුණා අධ්‍යාපනය. ඒ නිසා තමයි වවුනියාවේ ඔයාමණ්ඩුවේ ඉපදුණු කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙන්නේ. ඒ නිසා තමයි මැදවච්ච ඇටවීර ගොල්ලාවේ ඉපදුණු කෙනෙක් රාජ්‍ය සේවා කොමිසම් සභාවේ සභාපති වෙන්නේ. ඒ නිසා තමයි කැබිනට් ගොල්ලාවේ ඉපදුණු කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති වෙන්නේ. ඒ නිසා තමයි නිකවරටියේ ඉපදුණු කෙනෙක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්නේ. මොකක් නිසාද? මේ අධ්‍යාපනය. නිසා අපේ අයට අපේ පන්තියේ මිනිසුන්ට යම් ඉඩක් විවෘත වෙලා තිබුණා නම් ඒද විවෘත වෙලා තිබුණේ අධ්‍යාපනය. හැබැයි අද මොකද කරමින් තිබෙන්නේ? 2005 මහින්ද රාජපක්ෂ බලයට පත් වෙනකොට අධ්‍යාපන වෙනුවෙන් වෙන් කරා දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 3.6ක්. එයා බැහැලා යනකොට 1.8 දක්වා අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් හරි අඩකින් කප්පාදු කරා. හැබැයි හරි අඩකින් කප්පාදු කරාට එයාගේ දරුවන්ට මුකුත් වෙන්නේ නැහැ. නාමල් බැරිස්ටර් කරන්න යනවා එංගලන්තෙට. ජෝෂිත රාජකීය නාවික අභ්‍යාස විද්‍යාලයට යවන එංගලන්තේ. තුන්වෙනි කොල්ලා යවන්න හදනවා අභ්‍යවකාශක ගවේෂණය කරන්න. හොඳට. හැබැයි අපේ රටේ දරුවන්ට මොකද කරේ? අධ්‍යාපනය කප්පාදු කරා. 2005 අධ්‍යාපනය සඳහා වෙන් කරා 3.6ක්. 2015 බැහැලා යනකොට 1.8ට කප්පාදු කරා. දැන් මේ පාලකයා මොකද කරන්න හදන්නේ? අධ්‍යාපනයේ සියලු දොරටු සාමාන්‍ය ගම්වල අම්මලා තාත්තලාගේ දුව දරුවන්ට අධ්‍යාපනය සඳහා තිබෙන දොරටු වහන්න හදනවා. අපේ බිමල් සහෝදරයා පාර්ලිමේන්තුවේ ඇහුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් කොළඹ විශ්වවිද්‍යාලයත් රුහුණු විශ්වවිද්‍යාලෙත් ආචාර්යවරු කොතර හිගද කියලා. ලංකාවේ ආචාර්යවරු දසදහස් ගණන් නැහැ, ලංකාවේ මින 4500ක් වගේ. හැබැයි මේ විශ්වවිද්‍යාල තුනේ විතරක් ආචාර්යවරු 316ක් හිගයි. සයිටම් හොර උපාධි කඩේ දැම්මට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මහාචාර්යවරු 5 දෙනෙක් සයිටම් එකට ගියා. ඇයි වැටුප ලොකුයි ලක්ෂ 5යි. මොකද්ද මේ කරමින් තිබෙන්නේ? 2015 අවුරුද්දේ විශ්වවිද්‍යාලවල ඉඩ තිබියදී ශාලා තිබුණා, ගොඩනැගිලි තිබුණා, පරීක්ෂණකාර තිබුණා, උගන්නන ගුරුවරු හිටියා. ඒ සියලු පාසුකම් තිබියදී 2015 විශ්වවිද්‍යාලවලට 2200ක් ගත්තේ නෑ. දරුවෝ විශ්වවිද්‍යාලයට යන්න පොලිමේ. හැබැයි විශ්වවිද්‍යාල ඉඩ තියද්දි 2200ක් ගත්තේ නෑ 2015 අවුරුද්දේ. මොකද්ද මේ කරමින් තිබෙන්නේ? අධ්‍යාපනය සඳහා සාමාන්‍ය පන්තියේ මිනිසුන්ට ඉස්සරහට යන්න තියෙන ඉඩකඩ මුළු මනින්ම අවුරමින් එක්තරා පැලැන්තියකට පමණක් අපේ රටේ අධ්‍යාපනයේ සීමාවන් අධ්‍යාපනයේ ඉඩකඩ විවෘත කරන්න සූදානමින් ඉන්නවා. මේක වෙලක් විය යුතුයි. එනිසා අපේ රටේ ජනතාව අභිමානවත් ජනතාවක් නෙවෙයි, තීන භාවයට පත්වෙච්ච ජනතාවක්. ඒ නිසා බැසිල් එනකොට අප්පුඩි ගහනවා. හරිනම් බැසිල් එනකොට හොරෙක් කියන්න එපා රාසින් හරි. කියන්නේ. හරිනම් රනිල් වික්‍රමසිංහ වේදිකාවට නගිනකොට කෑ ගහන්න එපා බැඳුම් කරේ හොරා කෝ කියලා.
අහන්නේ. අපේ රටේ ජනතාව නැති බැරිකමට අදලා දාලා නූගතුම් බවට පත් කරලා වහල් භාවයට අදලා දාලා තිබෙනවා මේ පාලකයා. අපේ රටේ ජනතාවගේ ජීවිතය මොකද්ද? කොහොමද මේගොල්ලෝ සෞඛ්‍යයට මම ඔයගොල්ලන්ට කියන්නම්. මේ ආසියානු රටවල් වල කොරියාවේ සෞඛ්‍ය සදා වෙන් කරන දල ජාතික නිෂ්පාදිතයෙන් 7.4ක්, වියට්නාමයේ 7.1ක්, තායිලන්ත 6.5ක්, කාම්බෝජියාව 5.7ක්, සිංගප්පූරුව 4.9ක්, පිලිපීනය 4.7ක්, ඉන්දියාව 4.7ක්, මැලේසියාව 4.2ක්, බංග්ලාදේශය 2.8ක්, ඉන්දුනීසියාව 2.8ක්, මියන්මාව 2.3ක්, ශ්‍රී ලංකාව 1.3යි. මත තබා ගන්න. කොරියාව 7.4යි. වියට්නාමය 7.3යි. ලංකාව සෞඛ්‍ය සදා වෙන් කර ලබන්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 1.3යි. මේ ලැජ්ජා වෙන්න ඕන රවි කරුණානායකලා රනිල් වික්‍රමසිංහලාගේ මූණු ගහලා පොත් ගහලා බෙදනවා සෞඛ්‍යයට වෙන් කරන මුදල ගන්න. කල්පනා කරලා බලන්න. මොකද්ද වෙලා තිබෙන්නේ? ලෙඩ වලින් පිරිච්ච જાතියක් හැදුවා. අද අනුරාධපුරයේ පළවෙනි වකුගඩු රෝගියා හම්බුනේ 1993. ඒ මැදවච්චියේ ඒ වකුගඩු රෝගියාට අවුරුදු 56යි. පළවෙනි වකුගඩු රෝගියා හම්බෙනකොට අවුරුදු 56යි. 93 දී. 98 වෙනකොට අවුරුදු 46 වකුගඩු රෝගීන් හම්බෙනවා. 2006 වෙනකොට අවුරුදු 36 වකුගඩු රෝගීන් හම්බෙනවා. 2012 වෙනකොට අවුරුදු 16 වකුගඩු රෝගීන් හම්බ වෙනවා. අද හම්බ වෙනවා අවුරුදු 8 වකුගඩු රෝගීන්. මා ව්‍යසනයක් වෙලා තිබෙනවා. අවුරුදු 8 දරුවන් වකුගඩු රෝගයට ගොදුරු වෙලා තිබෙනවා. මැදවච්චියේ සිට පොළොන්නරුව පැත්තෙන් පොළොන්නරුව ගිරාඳුරු කෝට්ටේ පොළොන්නරුව දෙහිඅත්ත කණ්ඩේ ගිරාඳුරු කෝට්ටේ මයියංගනේ අර පැත්තේ වැල්ලවාය දක්වා හම්බන්තොට කෙළවරක් දක්වා සූර්යවැව දක්වා වකුගඩු රෝගේ පැතුරුණා. ඒ පැත්තෙන් මේ පැත්තෙන් වයඹ පළාතෙන් පැතුරුණා කොතෙන්ද? අනුරාධපුර තමුත්තේගම ගල්ගමුව වාරියපල නිකවරටිය දක්වා වකුගඩු රෝගේ පැතුරුණා. රට මැදින් අනුරාධපුරයේ දඹුල්ල මාතලේ නාවුල ඒ පළාත් දක්වා වකුගඩු රෝගේ පැතුරුණා. රටෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වකුගඩු රෝගයට ගොදුරු වෙමින් තිබෙනවා. මිනිස්සු මැරෙනවා. මොකද මැරුණාම වෛද්‍ය සාතික ලියන්නේ? මොකද වෛද්‍ය සාතික ලියන්නේ? හඳුනා නොගත් හේතුවක් මත මිය ගොස් ඇත. මිනිස්සු මැරෙනව හේතුව දන්නේ නැහැ. 21 වෙනි සියවස අපේ රටේ මිනිස්සු මැරෙනවා හේතුව දන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු මැරෙනවා යකා ගහලා. 21 වෙනි සියවස අපිට එක සමීක්ෂණයක් කරපු මහත්යෙක් වාර්තාවක් ඉදිරිපත් කරා. මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි එක ග්‍රාමසේවක කොට්ටාසකයා සමීක්ෂණය කරා. 2015 අවුරුද්දේ වකුගඩු රෝගයෙන් 48ක් ඉඳලා තිබෙනවා. 2016 වෙනකොට 48න් 8 දෙනෙක් මැරිලා. හැබැයි 2016 වෙනකොට රෝගීන් සංඛ්‍යාව 56 දක්වා වැඩි වෙලා. මොකද්ද මේ වෙමින් තිබෙන්නේ? පැතිරෙනව වසංගතයක්. පරීක්ෂණයක් නැහැ. හේතුවක් නැහැ. මිනිස්සු ඉබාගාතේ මැරෙනවා. මේ පාලකයන් ඒකට උත්තරයක් කිව්වද? අපි යන මේකල පාලකයෝද? අපේ රටේ ජනගහණයෙන් 14%කට දියවැඩියාව. හරියමන් සෞඛ්‍ය පුරුද්දක් නැහැ. නිරෝගී සම්පන්න ජීවිතයක් නැහැ. මානසික සුවයක් නැහැ. දියවැඩියාවට ගොදුරු වෙලා තියෙන 14%ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් සෑම 7 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට අද අපේ රටේ දියවැඩියාව පැත රෝගය වැළඳිලා තිබෙනවා. දවසකට මිනිස්සු 14 දෙනෙක් හෘදයාබාධ හේතු කොටකට මිය යනවා. දවසකට මිනිස්සු 12 දෙනෙක් පිළිකා රෝගය හැදිලා මිය යනවා. දවසකට මිනිස්සු 6 දෙනෙක් වකුගඩු රෝගය හැදිලා මිය යනවා. මොකද මේ පාලක හදපු රට අපිට මැරෙන්න පාරක් අපිට මැරෙන්න ක්‍රම කීපයක් හොයලා දීලා තියෙනවා. එක්කෝ අපි දියවැඩියාව හැදිලා මැරෙනවද? එක්කෝ heart attack මැරලා මැරෙනවද? එක්කෝ වකුගඩුව කුණු වෙලා මැරෙනවද? එක්කෝ පිළිකාවක් හැදිලා මැරෙනවද? මොකද මේ වෙලා තිබෙන්නේ? එහෙම නැත්නම් ඩෙන්ගු හැදිලා මැරෙනවද? රාජිත් සේරරත්න හිටපු ගමන් යන රූපවාහිනියට ඇවිල්ලා කියන මේ දවස්වල ඩෙන්ගුව පාලනය කරාලු.
ඇයි මේ දවස්වල කොහොමද ඩෙන්ගුව පාලනය වෙනවා? උස්සත්තේ සෙල් අංශක 36ට නගිනවා. ඉතින් ඉඳීද ඩෙන්ගුව? ආය වර්ධනය වෙනවා. ලෝකෙන් ඩෙන්ගු කියුබාවේ සමාජවාදී කියුබාව නියෝජනය කරන පිදෙල කස්ත්‍රෝ සහෝදරයා ජේ සහෝදරයා නියෝජනය කරපු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සහෝදරයා අද මෙතන සහභාගී වී සිටිනවා. ඩෙන්ගු වලින් තුරන් කරලද රාජ්‍යයක් බවට සමාජවාදී කියුබාව පත් කරලා තිබෙනවා. එයි නායක පාලනයෙන් කොට රැගෙන ජනතාව වෙනුවෙන්. පාලනයෙන් කොට රැගෙන යන ජනතාව වෙනුවෙන්. හැබැයි ඒගොල්ලන්ගේ කාටවත් වක් ගොඩරුවගෙන ඒගොල්ලන්ගේ කාටවත් බැරි වෙලාවක් පිළිකාවක් හදුනොත් ලංකාවෙන් බෙහෙත් ගන්නෙත් නැහැ. සෞඛ්‍ය ඇමතිය ගන්නෙ නැහැ ලංකාවෙන් බෙහෙත්. ලංකාවේ සෞඛ්‍ය ඇමති පපුව ටිකක් වැඩිපුර ඩික් ගන්නකොට සිංගප්පූරු යන බෙහෙත් ගන්න. මොන සෞඛ්‍ය සේවද මේ පාලකයෝ හැදුවේ? එනිසා අපි ලෙඩ జాතිය බවට පත් කරේ නැද්ද? නූගත් ජනතාව බවට පත් කරේ නැද්ද? කුෂ්කර්මාන්තයේ දෙන ගොවි ජනතාවගෙන් මම අහන්නේ. මහා ප්‍රස්තාව පිරුලක් තියෙනවා. මණ්ඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුය. ඒ තරම් ඇන්දිල්ලක් තවත් නැහැ. කොහෙද රජා වෙන්නේ? පාරේ බහලා යන්න බෑ. කඩෙන් අහනම් ගොවි මහත්තයෝ ණය ගෙවන්නේ නැද්ද කියලා. උකස් බඩු කඩෙන් අහන වතුර මෝටර එක නිදහස් කරගන්නේ නැද්ද කියලා. රත්තරන් බඩු කඩෙන් අහන කරාමුද ගෙනියන්නේ නැද්ද කියලා. ගොවි ජනතාව තමන්ගේ පදින පුට්සයිකලේ ඉඳන් දරුවා ලොකු වුණාම කනට දාපු කරාමුද කලක් උකස් තියපු මිනිස්සු ටිකක් හදලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අභිමානවත් ජනතාවක්ද? නෑ. අපි දීනත්වයට පත් කළා තිබුණ අපේ ජනතාව. දීවර ජනතාව. තමන්ට ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් තිබෙනවද? තරුණයන්ට තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ අපේක්ෂාවන්ට සරලන රැකියාවක් තියෙනවද? අපේ මාධ්‍යවේදී ඔබට නිදහසක් තියෙනවද? නාලිකාව අනුව කට් එක තෝරන්න වෙලා තියෙනවා. එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ? මම වැඩ කරන්නේ මේ නාලිකාවේ මේ කතාවේ මං ගන්න මේ කට් එක කියලා දැම්මම හොයනවා. එයි දන්නවා. එහෙම නෙවෙයිද සිද්ධ වෙලා තියෙන්නේ? අපි අහනවා වහල් භාවයට දීන භාවයට මේ රටේ ජනතාව ඇදලා දාලා නැද්ද? මේ පාලකයන්ට පුළුවන් ද අපේ රටේ ජනතාව අභිමානවත් ජනතාවක් හැටියට වර්ධනය කරන්න? අභිමානවත් ජනතාවක් හැටියට ගොඩනගන්න පුළුවන්ද? බෑ මතක තබා ගන්න. ලෙඩ කඳම් පොඩ පත් ජනතාව. අපේ රටේ ජනගහණය මම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඇහුවා විදේශ රැකියාව සඳහා කී දෙනෙක් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවද කියලා. සංඛ්‍යා ලේඛන නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන නැහැ. ලංකාවේ කී දෙනෙක් අද විදේශගත වෙලා ඉන්නවද රැකියාවක් ගොඩනගන්න? ආදායම් මාර්ගයක් හොයාගන්න. සංඛ්‍යා ලේඛනයක් නැති රටක්. කල්පනා කරලා බලන්න. 2014 අයවැය ලේඛනයේ කියන වෙලාවේදී කිව්වා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ කිව්වා රටේ මිලියන 3ක් විදේශගත වෙලා ඉන්නවක මිලියන 3ක්. මම දන්නේ ඒක හරිද කියලා එක වගේම මම බාරගන්නේ නැහැ. මොකද මහින්ද මහත්තයා කොහොමත් ගණන් වලට අසමත්. ඕ ලෙවලුත් ගණන් ෆේල්. නමුත් එයා කිව්වා මොකද්ද? ලක්ෂ 30ක් විදේශගත වෙලා ඉන්නෝ කිව්වා. මොකද්ද කරන රැකියා? ඉතාලි රාජ්‍ය 90%ක්ම කරන්නේ වයසක සිඤ්ඤෝරේලා බලා ගන්න එක. අපේ වගේ දුවා දරුවන්ගේ අම්මලා දරුවන්ගේ සබඳතාවයක් නැහැ. දරුවෝ නිදහස් වුණාම එළියට යනවා. මව්පිය දිනේට ඇවිල්ලා උම්ම එකක් දීලා රෝසමලක් දීලා යනවා. ඉතුරු කාලේ එයා තනියම ජීවත් වෙන්නේ. එයා රැකියාවක් කරා නම් එයාට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. එයා රැකියාවක් කරා නැත්නම් එයාට සමාජ ආරක්ෂණයෙන් හම්බ වෙනවා. එනිසා එයා බලා ගන්න අපේ කෙනෙක් ගන්නවා. මොකද්ද කරන්නේ? ගිහලා නාවනවා. පස්සපත සුද්ධ කරනවා. පියරු ටිකක් දානවා. ඇඳ ඇතුළේ සුද්ධ කරනවා. වාඩි කරවලා නිදි කරවලා එනවා. 90ක රැකියාව මේක. මැද පෙරදිග රාජ්‍යයේ 90කට වඩා රැකියාව මොනවද? එක ගෙදර උයනවා. එක පොඩි එකෙක් බලා ගන්නවා. එක මිදුලාතු ගන්නවා. එක ඩ්‍රයිවර් වැඩ කරනවා. එක පාර හදනවා. මොන මිනිස්සුද මේ? ලැජ්ජ වෙන්න ඕන. රටකට ගිහිලා ශ්‍රී ලංකාව කිව්වම ලැජ්ජ හිතෙනවා. ඕගොල්ලෝගේ කට්ටිය තමයි අපේ ගෙදර වැඩ කරන්නේ කියනවා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකෙ ඉදිරි අපි අභිමානවත් ජාතියක්ද? නෑ අපි දීන ජාතියක්.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කෝට් එක ගහගෙන ටයි එක බැන්දට අභිමානවත් ජාතියක් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ සාටකේ දාලා ගිරවාපත්තු ඉපදුනා කිව්වට අභිමානවත් ජාතියක් හැදෙන්නේ නැහැ. අභිමානවත් ජාතියක් හදන්න නම් නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන. හොඳ ආදාය මාර්ගයක් ඕන. හොඳ අධ්‍යාපනයක් ඕන. ඔරොත්තු දෙන්න පුළුවන් මානසිකත්වයක් ඕන. චිත්‍රපටය කවිය පිළිබඳව රසවින්දනයක් ඕන. ගීතයක් රසවිඳින්න පුළුවන් වෙන්න ඕන. ස්වාමියා උදිරිය වුණත් තමන්ගේ රාජකාරී හරියට කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අද මොකද්ද වෙලා තිබෙන්නේ? නිසා අපේ ජාතිය සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව අපේ ජාතිය ඉතාමත් දීන ජාතියක් බවට පත් කරලා තිබෙනවා. මොනවද මතයන් තිබෙන්නේ? අලුත් කවියක් පිළිබඳව, අලුත් පොතක් පිළිබඳව, අලුත් චිත්‍රපටයක් පිළිබඳව, අලුත් සාහිත්‍ය කෘතියක් පිළිබඳව, නව ලෝකයක් පිළිබඳව, ලෝකයේ අලුත් තාක්ෂණයක් පිළිබඳව, ලෝකේ කර්මාන්ත විප්ලවයන් පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නැති රටක්. මොකද්ද තියෙන්නේ? සිංහල මිනිහා කුලප්පු කරනවා මුස්ලිම් යකා රට අල්ලන් දෙනවා කියලා. මුස්ලිම් මිනිහා කුලප්පු කරනවා සිංහල යකාගෙන් බේරියන් කියලා. දෙමළ ජනතාව කුලප්පු කරනවා සිංහල ජනතාවට එරෙහිව. සිංහල ජනතාව කුලප්පු කරනවා දෙමළ ජනතාවට එරෙහිව. මොකද්ද මේ හදලා තියෙන රාජ්‍ය? අපි තමුන්වන්සලකින් අහන්නේ. ලැජ්ජා වෙන්න ඕන මේ පාලකයෝ. මේ රටේ ඉපදෙනවා. මේ රටේ ආර්ථිකයට හවුල් වෙනවා. මේ රටේ පස් වෙනවා. මේ රටේ ඉපදුණු. මේ රටේ ආර්ථිකයට හවුල් වුණු. මේ පොළවේ දි รา පත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනයා එකිනෙකාට වෛරය ඇති කරන කොටවන එන කොටා ගන්න මානසිකත්වයක් ගොඩනගලා තියෙනවා. ඔන්න හදපු ජාතිය. එනිසා අපි හදනවා අපි ප්‍රෞඩ රටක් පමණක් නෙවෙයි අභිමානවත් ජාතියක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගියෙන් පිරුණු අභිමානවත් ජාතියක් අපි ගොඩනගනවා. ගොඩනගනවා මේ රට මතක තබා ගන්න. කුලල් කෑගමට අර හරක් පොරේට දැම්ම වගේ පොරේට දාලා තිනවා ජනතාව. ඒ වෙනුවට සමගි සම්පන්න ජනතාවක්, සහෝදරත්වයෙන් පිරිච්ච ජනතාවක්, ලෝක අනාගතය පිළිබඳ සිහිනමවන ජනතාවක්, තමන්ගේ પરම්පරාවේ ඊළඟ પરම්පරාවට වඩා ලෝක ඉදිරියට ගෙනවනවායි කියලා බලාපොරොත්තු තියෙන ජනතාවක් හදන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපිට හදන්න ඕන හොඳ අභිමානවත් ජනතාවක්. ඒ විතරක්ද? අපි හොඳ පාලනයක් හදන්න ඕන. මේ පාලනය කවුරු වෙනුවෙන්ද? මේ පාලනය කවුරු වෙනුවෙන්ද? මේ පාලනය පාලකයා වෙනුවෙන්. මේ පාලනය කිසිසේත්ම ජනතාව වෙනුවෙන් නෙවෙයි. මේ පාලනය කොහෙද ජනතාව වෙනුවෙන් පාලනයක් වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කාර් දෙකක් ගේන්න ඇනවුම් කරා. කීයද? කාර් දෙක දසලක්ෂ 574යි. කෝටි ලක්ෂ 5740යි. කාර් දෙක ලක්ෂ 5740යි. ආසන්න වශයෙන් ගත්තොත් කාර් එකක් ලක්ෂ 3000ක් වෙනවා. ඔය කාර් එකෙන් කිලෝමීටර් 20ක් යන්නේ. පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටරේ. රූපානි සංස්ථාව ගාව ඉඳන් ඒ හරියේ නිවාසෙ තියෙන්නේ. එතෙන් දැන් පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටරෙන් කිලෝමීටර් 20. හැබැයි ලක්ෂ 3000යි කාර් එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර් දෙකක් ගෙනවා කීයද? ලක්ෂ 5930යි. ඒ කියන්නේ කාර් එකක් ලක්ෂ 3000යි. මේ පාලකෝ ජනතාව වෙනුවෙන්. කාර් එකක් ලක්ෂ 3000යි. මීතොට මුල්ලේ කුණු කන්දර යට වෙලා මැරෙන ජනතාවට රුපියල් ලක්ෂයයි. අපි 3000ක් මැරෙන්න ඕන කාර් එක ගාන ගන්න. මේ පාලකයෝද? මේ පාලකයෝ ජනතාව වෙනුවෙන්ද? පොන්සේකා මහත්තයා. පොන්සේකා මහත්තයාට අමාත්‍යංශ කරන්න වැඩක් නැහැ. මොන පොන්සේකා මහත්තයාට තියෙන වැඩේ? කිසි වැඩක් නැහැ. හැබැයි කාර් එක ලක්ෂ 80යි. ගොඩනැගිල්ල අමාත්‍යංශ ගොඩනැගිල්ල ලක්ෂ 130යි. පාලකයා ජනතාව වෙනුවෙන්ද? අපි අහන්නේ මේ පාලකයා ජනතාව වෙනුවෙන්ද? කුසිකර්ම අමාත්‍යංශ බිල්ඩින් එක දැන් මාස 8කට වඩා වැඩි කාලයක් මාසෙකට 2 කෝටි 40 ලක්ෂ ගානේ ලක්ෂ 240 ගානේ මීතොට මුල්ල නම් 240ක් මිය යන්න ඕන. බොඩිස් වලින් 240 ගානේ.
මාසෙකට ලක්ෂ 240 ගාන ගෙවනවා මාස 8ක්. මේ පාලකයා ජනතාව වෙනුවෙන්ද සබීතා වෙනුවෙන්ද? අපි තමයි උන්වහන්සේලා ගහන්නේ. මේ ජනතාව වෙනුවෙන් කොට නැගෙන පාලකයෝ නෙවෙයි. සේවක සාධක අරමුදල මෙතන මේ මාධ්‍යවේදීන් අපේ අන්තර් සමාගම් සේවක සංගමයේ අද ශක්තිමත්ම අපේ මේ දින පෙළපාලිය සහ මේ දින රැස්වීමේ ශක්තිමත්ම කොටස් කරව බවට පත් වෙලා ඉන්නේ අන්තර් සමාගම් සේවක සංගමය. මේ හැමදෙනාම ලක්ෂ 24ක් තියෙනවා. 24 ලක්ෂ 70000ක් තියෙනවා. සේවක සාධක අරමුදලේ ගිණුම් 2015 ජනවාරි ඉඳන් 2016 සැප්තැම්බර් වෙනකොට ඒ මාස 21කට සේවක සාධක අරමුදලේ පාඩුව කීයද? වෙන පාඩු නෙවෙයි. බැඳුම් කරවල විතරක් තැන්පත් කරලා සේවක සාධක අරමුදලේ පාඩුව දසලක්ෂ 15000යි. සේවකයෝ දසලක්ෂ 15000යි. සේවක සාධක අරමුදලේ මාස 21 පාඩුව. ගිණුම් තියෙන 24 ලක්ෂ 70000යි. මිලියන 24යි ගිණුම්. පාඩුව මිලියන 15000යි. මාස 21කට පාඩුව. වෙන පාඩු නෙවෙයි. මහා බැංකුවේ බැඳුම් කරවලින් සේවක සාධක අරමුදලක් කෙලින්ම මහ බැංකුවේ බැඳුම් කර මිලදී ගත හැකි ප්‍රාථමික නියෝජිත ආයතනය. ඒගොල්ලන්ට දිවිතක වෙළඳපොලේ ගන්න ඕනේ නැහැ. වෙන කවුරුවත් දෙන ඒවා ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ගන්න පුළුවන් කෙලින්ම මහ බැංකුවෙන්. කෙලින්ම මහ බැංකුවෙන් ගන්න නැතුව දිවිතක වෙළඳපොලෙන් සේවක සාධක අරමුදලේ සල්ලි යොදවලා බැඳුම් කර ගැනීම නිසා මාස 21කට සිද්ධ වෙච්ච පාඩුව දසලක්ෂ 15000යි. ඒ මාස 21 පර්පචුවල් සමාගමේ අර්ජුන මහේන්ද්‍රගේ ලාභය දසලක්ෂ 15000යි. ඒ මරු වැඩක් නේ. සේවක සාධක අරමුදල දසලක්ෂ 15000ක පාඩුවක් ලබනවා. පර්පචුවල් සමාගම දසලක්ෂ 15000ක ලාභයක් ලබනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඕගොල්ලෝ කවුරු වෙනුවෙන්ද ඕගොල්ලන්ගේ පාලනය? වැඩ කරන පෞද්ගලික අංශේ රාජ්‍යාංශ වැඩ කරන ජනතාව වෙනුවෙන්ද පාලනය? නෑ. මේ පාලනය පර්පචුවල් සමාගම අර්ජුන මහේන්ද්‍රලා වෙනුවෙන් තමයි මේ පාලනය ගොඩනගලා තියෙන්නේ. අර්ජුන එලෝසියස්ලගේ පාලනයක්. මේක ජනතාවගේ පාලනයක් නෙවෙයි, මතක තබා ගන්න. මේ පාලකයා ඉන්නේ පාලකයා වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නෙවෙයි. සේවක සාධක අරමුදලට 10%ක බද්දක් තිබ්බ ලාභයට. හැබැයි කවදාවත් ඒ 10% ලාභය බද්ද ගැහුවේ නැහැ. ඇයි ඒක තමයි සේවකයාට තමන්ගේ රැකියාවෙන් ඉවත් වුණාම, රැකියාවක් කරගන්න බැරි වුණාම යම් ජීවිකාවක් පවත්වාගෙන යාම සඳහා තියෙන එකම අවස්ථාව සේවක සාධක අරමුදලේ යමක් ලැබෙන එක. ඒකෙන් තමයි සමහර අය ගේ හදාගෙන ඉවර කරන්නේ. ඒකෙන් තමයි සමහර අය ලොකු කෙල්ලගේ දීගේ කසාද කරන්නේ. ඒක තමයි තියෙන එකම රැකවරණය පෞද්ගලිකංශ රාජ්‍යාංශ සේවක සේවිකාවන්ට. හැබැයි දැන් මොකද යෝජනා කරන්නේ? දැන් රවි කරුණානායකලා යෝජනා කරනවා ඒකේ ලාභයට 14%ක බද්දක් ගහන්න ඕනලු. අපි සහතික කරනවා රවි කරුණානායක රනිල් වික්‍රමසිංහ ඔගොල්ලෝ සේවක සාධක අරමුදලේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට බදු ගහන්න ලෑස්ති වුණොත් ඒ පරාජයට පත් කරන්න අන්තර් සමාජ සේවක සංගමය සූදානම් කියන පණිවිඩයත් අපි දෙනවා මේ වෙලාවේදී. හැබැයි මම මේ කියන්නේ මේ පාලකයා කවුරු වෙනුවෙන්ද? මේ පාලකයා කවුරු වෙනුවෙන්ද? ගොවි ජනතාවගේ වී ටික ගන්නවා. සුළුවා මධ්‍ය පරිමාණ මෝල් නිමියා කියනවා වී ටික අපිට දෙන්න කිලෝ එකකට කොටන කුලිය රුපියල් 3ක් දෙන්න. වීඇලි මණ්ඩලේ වී ටික දෙනවා ගබඩාව සුළු මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට. ඒගොල්ලෝ වී ටික කොටනවට කිලෝ එකකට රුපියල් 3ක් ගෙවනවා. හාල් ටික සතොසර දෙනවා. සතොසරහා බෙදා හරිනවා. එතකොට මොකද තියෙන්නේ? එතකොට ලාභයි. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් හදන්න ඔය කියන තරම් විශාල මුදලක් යන්නේ. රුපියල් 39ට වී කිලෝ එකක් ගත්තොත් හාල් කිලෝ එක මිල තීරණය කරන්නේ 39 බෙදීම 3
13යි. වැඩි කිරීම 5 65යි. එකතු කිරීම 3 68යි. වී කිලෝ එකක් රුපියල් 39ට අරගෙන රුපියල් 70ට වඩා අඩුවෙන් හාල් දෙන්න පුළුවන්. ඒක තමයි වී සහල් සූත්‍රේ. වී කිලෝ එකක් රුපියල් 39ට ගත්තොත් රුපියල් 70ට වඩා අඩුවෙන් හාල් දෙන්න පුළුවන්. හැබැයි වී කිලෝ එක ගන්න රුපියල් 30ට, රුපියල් 28ට, රුපියල් 32ට, හාල් කිලෝ එක ගන්න රුපියල් 90ට, රුපියල් 92ට. එහෙනම් මේ ආණ්ඩුව ගොවි ජනතාව වෙනුවෙන්ද? මේ ආණ්ඩුව පත් කන පාරිභෝගික ජනතාව වෙනුවෙන්ද? නැහැ. මේ ආණ්ඩුව කතරගම බස්නායක නිලම වෙනුවෙන්. කිසි හාල් මෝලක් නැහැ. වී ටික ගන්නවා කතරගම බස්නායක නිලමේ. කතරගම බස්නායක නිලමේ වී ටික ගන්නවා. අපි නාමල් සහෝදරයා දන්නා විස්තරي. කස්තුරිය ආරච්චි නේද? කුමාරගේ. ඒගොල්ලෝ ගන්නවා වී ටික. මේකට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ වී වෙළඳපොළ කළමනාකරණය කරන්නේ ගොවිය වෙනුවෙන්ද? වී වෙළඳපොළ කළමනාකරණය කරන්නේ ජනතාව වෙනුවෙන්ද? නෑ. වී සහල් වෙළඳපොළ කළමනාකරණය කරන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්. ඒ නිසා මේ පාලකයා ජනතාව වෙනුවෙන් හැදිච්ච පාලකෙක් නෙවෙයි. පසුගිය කාලේ අයවැයෙන් වෙන් කරලා ද මුදලට අමතරව කෝටි 300කට ආසන්න මුදලක් වෙන් කරගෙන තියෙන වාහන ගේන්න. ලක්ෂ 30 40 වෙන් කරගෙන තියෙන හරේන්ද්‍රගේ හරෙන් පනාන්දුගේ ගේ අලුත් වැඩිය කරන්න. එමතුරුන්ගේ ගෙවල් අලුත් වැඩිය කරන්න කෝටි 50කටක් වේදම් කරලා තියෙනවා. එහෙනම් මේ පාලකයා කවුරු වෙනුවෙන්ද? මේ පාලකයා ජනතාව වෙනුවෙන් නෙවෙයි. මේ පාලකයා සහ ඔවුන්ගේ සහචර රැළ වෙනුවෙන්. රාජපක්ෂත් පාලනය කරේ තමන්ගේ පවුල සහ තමන් වට ඉනපු සහචර රැළ. අද රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් මේ රට පාලනය කරන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඔවුන්ගේ පවුලුත් ඔවුන් වට ඉන්න සහචර රැළත් වෙනුවෙන්. අපි යනවා මේ රටේ ජනතාව පාලනයක් ගොඩනගන්න ඕනද පාලකයා සහ ඒ සහචර රැළ වෙනුවෙන්? නෑ, පාලනයක් ගොඩනගන්න ඕන ජනතාව වෙනුවෙන්. මේ පාලකයා ජනතාව වෙනුවෙන් නෙවෙයි. මේ පාලකයා වෙනුවෙන්. අපි පාලනයක් ගොඩනගමු. සහාතික වශයෙන් මේ රටේ පාලනයක් ගොඩනගනවා. ඒ පාලනය ජනතාව වෙනුවෙන් ගොඩනගෙන පාලනයක්. ඒක තමයි අපි පියවර තියන්න ඕන. එනිසා අපිට කර්තව්‍යයන් තුනක් තිබෙනවා. එකක් ප්‍රෞಢ රටක්, අභිමානවත් ජාතියක්, ජනතාව වෙනුවෙන් පාලනයක්. මේ ගමන අපි ඉදිරියට යන්න ඕන. මේ ගමන ඉදිරියට යනකොට අපිට විවිධ වර්ගයේ අවලාද මඩ සාහතික වශයෙන් ඔය අවලාද මඩවලට අපේ මනස හෝ අපේ පක්ෂය හෝ බිඳක්වත් සොලවන්න බැරි බවම සහතික කරනවා. රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කොත් ඉන්නවා. රාජපක්ෂගේ ඔඩොක්කුවේ ඉන්න බූල් බල්ලොත් ඉන්නවා. ටිකක් වලිගේ දිගයි, කොණ්ඩේ චුට්ටක් දිගයි. පුරනවා උදේ හවා. රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කු කුක්කොත් ඉන්නවා. හැබැයි අපි ඒ ඔඩොක්කු කුක්කන්ගේ බිරිලි වලට බිරිලි නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට ඒවා කෙන්දිරිලි. ඒ කෙන්දිරිලි වලට කිසිසේත්ම මේ ව්‍යාපාරය හෝ මේ ව්‍යාපාර අරමුණ හෝ විනාශ කරන්න දෙන්නෙත් නැහැ. සාහතික වශයෙන් අපි මේ ජයග්‍රහණය සඳහා මෙහෙවනවා. ජයග්‍රහණය සඳහා ඉදිරියට ගෙන යනවා. ඒ අපේ වගකීමක්. අපි එකක් විශ්වාස කරනවා. මේ රටේ ජනතාව අපි මේ කියන කතාව ඒත්තු ගන්නවා සහතිකයි. ඒත්තු ගන්න නැත්නම් ඒත්තු ගන්නන තෙක් ජනතා විමුක්ති පෙරමුණ මේ පණිවිඩය මේ හඬ මේ රටේ හැම ජනතාවක් වෙතම ගෙන යනවා. මේ සහතික වශයෙන් අපි ජයග්‍රහණයෙන් කෙලවර කරන ගමන. තවත් අපි ඇස් ඉදිරිපිට මේ විනාශය තවත් අපි ඇස් ඉදිරිපිට මේ තත්ත්වය අපි තවත් බලාගෙන ඉන්න බෑ. මේක වෙනස් කරන්න ඕන. වෙනස් කිරීම සඳහා සුබ අවස්ථාවක් අපිට ගොඩනැගිලා තිබෙනවා. ඉතාමත් වාසසහගත අවස්ථාවක්. රාජපක්ෂගේ දේශපාලන කඳවුර මොකද්ද? රාජපක්ෂගේ කඳවුර තියෙන්නේ රාජපක්ෂ කියන සාධකයත් ඉක්මන් බලය කියන සාධකයත් එක්ක විතරයි. ඒ නිසා තමයි පවිත්‍රා දේවිය කිව්වේ ගිය අවුරුද්දේ ජුනි මාසේ ආණ්ඩුව හදනවා කියලා. ඒ නිසා තමයි දලස්සලා පෙරම කිව්වේ නොවැම්බර් මාසේ ආණ්ඩුව හදනවා කියලා. ඒ නිසා තමයි මේ ජනවාරි මාසේ 1 වෙනිදා මහින්ද රාජපක්ෂ කිව්වේ මේ අවුරුද්ද ආණ්ඩුව වටනවා කියලා. ඒ නිසා තමයි අප්‍රේල් මාසේ රාජපක්ෂ කිව්වේ පොය දෙකකින් ආණ්ඩුව ගන්නවා කියලා. ඇයි? ඔය බලවේගෙ තියා යන්න පුළුවන් ඉක්මනින් ආණ්ඩුවක් ගන්නවා කියලා කිතිකවල විතරයි.
නැතු ඕක තියා යන්න බෑ. දෙක ඕක පවතින්නේ රාජපක්ෂ මත විතරයි. රාජපක්ෂ කියන්නේ දිදුලන නැගීගෙන එන තාරකාවක් නෙවෙයි නිවීගෙන එන තාරකාවක් මතක තබා ගන්න. එයාගේ සමෘද්ධිමත් අවධිය ඉවරයි. එයා ආණ්ඩු කාලේ අවුරුදු 10ක් චිත්‍රපටි හැදුවා, පොත් ලිව්වා, කවි ලිව්වා, ගීත ලිව්වා, පඹ 40 කටවුට් ගැහුවා. මොනවද නොකරේ? අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ උත්තම තමයි බුදුරජාණන් වහන්සේ. හැබැයි බුදුන් කිව්වොත් අපහාසයක්. ඒ නිසා කොච්චරද කියනවන බුදුන්ගේ නෑදෑයෙක් කිව්වා. මතක තියාගන්න. හිතෙන්ට ගෙනාවා. ආණ්ඩුවේ මුදල් යොදවලා, ආණ්ඩුවේ සල්ලි යොදවලා මේ ඔක්කොම කරලා කර ගොඩනගපු රාජපක්ෂ මට කියන පෙරදිලා මොනවද කරේ? ආර්ථික පිළිබඳ විග්‍රහයක් කරාද? රටේ ඇති වී තිබෙන විනාශය පිළිබඳ යමක් කරාද? නෑ, පන්සල් කට්, මලගෙවල් කට්. ඔච්චරයි. එක්ක පන්සල්ට යනවා කට් එකක් දෙනවා, එක්ක මලගෙදර යනවා කට් එකක් දෙනවා. එඳ රාජපක්ෂ කියලා කියන්නේ රාජපක්ෂගේ කඳවුරක්. ඒක ඉදිරියේදී පවතින්නේ නෑ. පවතින්නේ නෑ විතරක් නෙවෙයි, රාජපක්ෂට දෙන දේශපාලන මොකද්ද? හොරකම නතර කරනවා කියන්නද? ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියන්නද? හොඳ විදේශ ප්‍රතිපත්තියක් හදනවා කියන්නද? ජාතික සමගිය හදනවා කියන්නද? ආර්ථිකය හදනවා කියන්නද? මේ මොකවත් කියන්න බෑ. රාජපක්ෂට කියන්න පුළුවන් එකම දේ කොටි නැගිටිනවා. උතුරේ ජනතාවටත් ඕන නැති ඕනකමක් තමයි මහින්ද මහත්තයාට දෙන කොටි නැගිටවන්න. කොටි පරාද වෙච්ච ආකාරය, පරාදයෙන් ඇති වී තිබෙන විනාශයත් මත නැවත උතුරේ සන්නද්ධ මේ දේශපාලන ව්‍යාපාරයක් පැන නගින්නේ නැහැ. මතක තබා ගන්න. නැවත පැන නගින්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රියව අපේ රටේ දේශපාලන නියතු වෙන තාක්කල් අපේ රටේ යලි සිංහල දෙමළ මුස්ලිම් කවර හෝ ජාතිවාදී ගැටුමට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි අපි ඊයේ යාපනයේ මේ දිනේ පවත්වලා යාපනයේ ජනතාවට, යාපනයේ වැඩ කරන ජනතාවට කිව්ව මොකද්ද? යාපනයේ ජනතාවට තියෙන සිංහලයාගෙන් දෙමළ වෙන්වීමේ අරගලයක් නෙවෙයි. දකුණෙන් උතුර වෙන්වීමේ අරගලයක් නෙවෙයි. උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් බටහිරත් අපිට තියෙන එකතු වෙච්ච අරගලයක්. ජාතික සමගිය අරගලයක්. එකට ඉදිරියට යන අරගලයක් තමයි අපි මත පැවරලා තිබෙන්නේ. ඒ අරගලයට සක්‍රීය විඩ තියෙන තාක්කල් රාජපක්ෂගේ ජාතිවාදී හොල්මන් වලට මේ රටේ දොරටු විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂගේ දේශපාලන කඳවුර වියකමින් යන, විනාශ වෙමින් යන දේශපාලන කඳවුරක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ නායකයා කරන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණ දීලා තිබුණ අභාග්‍ය සම්පන්නය. රටේ නායක නෙමෙයි, පක්ෂ නායකකමක් තියාගන්න බැරුව හිටියේ. සාකච්ඡා සමිතියකට යනවා හූ කියනවා. කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී සිරිකොතට ගල් ගහනවා. මාතරදී වෙඩි තියා ගන්නවා. එක කණ්ඩායමක් නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා තවදුරටත් ඒ පක්ෂේ නායකයා නොවන බව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර දෙන 2015 ජනතාව ඡන්දපොළට ගියේ නෑ. 2015 ජනතාව ඡන්දපොළට ගියේ මොකටද? කට්ටියක් ගියා මහින්ද මහත්තයා ජනාධිපති කරන්න, කට්ටියක් ගියා මහින්ද මහත්තයා පරාද කරන්න. කට්ටියක් ගියා මහින්ද ජනාධිපති කරන්න, කට්ටියක් ගියා මහින්ද පරාද කරන්න. අතුරු ඵලය රනිල් නායකයෙක් වෙන එක, බයි ප්‍රොඩක්ට් එක. තෙල් හිඳිනකොට තාර හැදෙනවා වගේ. පෙට්‍රෝලියම් එකේ බොරතෙල් ගෙනල්ලා තෙල් හිඳිනකොට, තෙල් පිරිපහදු කරනකොට තාර හැදෙනවා. අපි පොල් වලින් තෙල් හිඳිනකොට තෙල් කා හැදෙනවා. පොල් වලින් තෙල් හිඳින්න යන්නේ තෙල් කා හදන්න නෙවෙයි, තෙල් හිඳින්න. හැදෙනවා තෙල් කහ. පොල් වලින් තෙල් හිඳිනකොට පුන්නක්කු හැදෙනවා. ආන් ඒ වගේ අතුරු ඵලය රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඍජු ඵලය නෙවෙයි. 2015 ජනතාව ඡන්දපලට ගියේ නෑ රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕනේ අතුරු ඵලය, බයි ප්‍රොඩක්ට් එක. රනිල් වික්‍රමසිංහ. හැබැයි එක chance එකක් තියෙන අපේ රටේ. ජනතාව කැමැත්තෙන් බලය නොදුන්නොත් බලය අරගෙන ජනතාවගේ කැමැත්ත දිනා ගන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක් රට පාලනය කරලා බලය අරගෙන ජනතාව දිනාගත්තද? නැහැ. ජනවාරි මාසේ 8 වෙනිදා 2015 අවුරුද්දේ ලංකාවේ වැඩිම සාකච්ඡාවට බඳුන් වුණේ මොකද්ද? වංචාව, දූෂණයට, නාස්තියට දඬුවම් දෙනවා කියන එක. හොරු අල්ලනවා කියන එක තමයි ජනවාරි මාසේ 8 වෙනිදා සාකච්ඡාව. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා එයාපෝට් එක වහනවා කිව්වා. දවස් 3න් බැසිල් පැන්නා. වැහුවේ නෑ එයාපෝට්. හැබැයි එදා මොකද්ද? එදා අපේක්ෂාව මොකද්ද? හොරුන්ට දඬුවම් දෙන එක.
ජනතාව පෙළ ගැහිලා අපේ පළවත කාර්යාලයට ෆයිල් ගෙනත් දෙනවා, තොරතුරු ගෙනත් දෙනවා. අපි කමිටුවක් හැදුවා. වසන්ත සමරසිංහ සහෝදරයාගේ නායකත්වයට පත් කරා. ෆයිල් පිටින් ගිහලා CID එකට අල්ලස් කොමිසමට බාර දුන්නා. හොරු අල්ලන්න. ජනතාව පෙළ ගැහෙනවා හොරු අල්ලන්න. හැබැයි ජනතාව පෙළ ගැහෙනකොට හොරු අල්ලන්න පෙබරවාරි මාසේ 27 ජනවාරි මාසේ 8 උණුසුම හොරු අල්ලන්න. පෙබරවාරි මාසේ 27 ජනතාව පෙළ ගැහෙනවා හොරු අල්ලන්න. රනිල් වික්‍රමසිංහ සැලසුම් කරනවා හොරකම් කරන්න. බැඳුම් කරේ හොරකම දින 50යි. ජනවාරි 8 පෙබරවාරි 27 ජනතාව කල්පනා කරනවා හොරු අල්ලන්න රනිල් වික්‍රමසිංහ හොරකම් කරනවා. ඒ නිසා ජනතාවගේ කැමැත්තකින් නෙවෙයි පාලන බලයට ආවේ. පාලන බලයට අවිල්ලත් ජනතාව දිනාගත්තේ නැහැ. ගොවි ජනතාව ඈත් වුණා. වෘද්ධ සමිති ව්‍යාපාර ඈත් වෙනවා. මාධ්‍යවේදීන් ඈත් වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තව දුරටත් අපේ රටේ නායකත්වයේ හෝ නායකත්වයේ හිබීමට සුදුසු පුද්ගලයෙක් නොවන බව අද ජනතාව තහවුරු කරගෙන අවසන්. ඒ නිසා එතනත් ඉඩක් නැහැ. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ තත්ත්වය? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වුණාට පාක්ෂිකයන්ගේ නායකයා නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඇතුළට ගියොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් තිබ්බා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒකෙන් එළියට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා ඒකේ ප්‍රමුඛයම වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව නැති කරා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඔළුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඌගේ නායකයා නෙවෙයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලනය ඉතාමත් අවිනිශ්චිත දේශපාලනයක්. අද ඔය පළාත් පාලන ඡන්ද කල් දාන්නත් හේතුව ඒක. පළාත් පාලන ඡන්ද තිබ්බොත් එයාගේ ඇත්ත තරම පේනවා. එයාට පළාත් පාලන ඡන්ද නෙවෙයි ප්‍රශ්නේ. එදා ඉඳන් එයාගේ ජනාධිපති ධූරේ වළංගු නැහැ. එයාට වෙනම පළාත් පාලන ඡන්දට ඉල්ලන්න වුණොත් ඒක කුඩා ඡන්ද ප්‍රමාණයක් වෙන එක වළක්වන්න බෑ. එදා ඉඳන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජනාධිපති ධූරේ වළංගු නැහැ. ඒ නිසා දේශපාලන ඉතාමත් අසීරු වඩියකට පත් වෙලා තිබෙනවා. හැබැයි ඒක නරක ලකුණක් නෙවෙයි. රාජපක්ෂ කඳවුරුවත් රනිල් වික්‍රමසිංහ කඳවුරුවත් මෛත්‍රීපාලගේ නේද? ගැටාඹ කඳවුරුවත් ඒවා ශක්තිමත් කඳවුරු නෙවෙයි, තාමත් දුර්වල කඳවුරු. වර්ධනය වෙමින් තිබෙන කඳවුරු නෙවෙයි. ඒ නිසා රටේ ඉතා හොඳ දේශපාලන අවකාශයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ දේශපාලන අවකාශය ජනතා විමුක්ති පෙරමුණ අපිට පමණක් පිරවිය හැකි කියලා අපි විශ්වාස කරන්නේත් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් පුළුල් මහජන ව්‍යාපාරයක් කරා මේ ඇති වී තිබෙන අවකාශය පිරවිය හැකියි. ඒ නිසා අනාගතයේ දේශපාලන තිබෙන එතන. ඒ නිසා මේ ඇති වී තිබෙන අවකාශය ඉතාමත් වැදගත් අවකාශයක්. දේශපාලන පරිවර්තන සිද්ධ වෙන්නේ 1 2 3 4 5 කියලා අනුක්‍රමිකව නෙවෙයි. ඒම අනුක්‍රමික සිද්ධ වෙනවා නම් 2014 ජූනි මාසේ කවුරු හරි ලිව්වා නම් 2015 ජනවාරි වල මහින්ද මහත්තයා ජනාධිපති නෙවෙයි කියලා පිස්සු කියලා කියනවා. 2014 ජූනි වෙනකොට කවුරුවත් හිතන්නේ නැහැ 2015 ජනවාරි වල මහින්ද ජනාධිපති නෙවෙයි කියලා. 2014 ජූනි නෙවෙයි නොවැම්බර් වල හිතන්නෙත් නැහැ. නොවැම්බර් වල හිතනවනම් හිතුවේ අර සාත්‍රකාරය විතරයි. වෙන කවුරුවත් හිතුවේ. කල්පනා කරලා බලන්න. හැබැයි ජනවාරි මාසේ 8 වෙනකොට මහින්ද ජනාධිපති නෙවෙයි. 2014 ජූනි වල කවුරු හරි හිතුවනම් ජනවාරි වෙනකොට රටේ අගමැති රනිල් කියලා. රටේ අගමැති නෙවෙයි පක්ෂ නායකකමත් නැතුව ගියේ. එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ? දේශපාලන වෙනස්කම් මෙන්නේ 1 2 3 4 වගේ අනුක්‍රමික පිළිවෙලට නෙවෙයි. දේශපාලන වෙනස්කම් මෙන්නේ පිමි ලෙස. අපි ඒක විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. දේශපාලන වෙනස්කම් මෙන්නේ පිමි ලෙස. ඊට වැදගත් අවස්ථාවක් හම්බෙලා තියෙනවා. දේශපාලනේ මහා පිම්මක්, මහා ගැම්මක් ගත හැකි අවස්ථාවක්. හැබැයි මේ අවස්ථාව කිසිසේත්ම අපතේ අරින්න එපා. අපි එනකන් ඒ අවස්ථාව අපි ලෑස්ති වෙලා එනකන් ඒ අවස්ථාව බලාගෙන ඉන්නෙත් නැහැ. මේ අවස්ථාව මඟ හරින්නත් බෑ. ඒ නිසා මේ වෙනුවෙන් පුළුල් පෙරමුණ අපි හදන්න ඕන. ඒ සඳහා මේ වෙනකොටත් අපි ඉතාමත් වැදගත් පියවර ගණනාවක් හදලා තිබෙනවා. පන්තිය සංවිධානය කරන්න ඕන. ගමට සමිතියක්, ගමට නායකයෙක් හදන්න ඕන. තරුණ ව්‍යාපාරය අපේ කාටරුරු හැටියට ගොඩනගන්න ඕන. අපේ උරු සමිති ව්‍යාපාරය විශේෂයෙන්ම අන්තර් සමාගම් සේවක සංගමය, වරායේ, පෙට්‍රෝලියම්, විදුලි බල මණ්ඩලය, ගුරු සංගමය ඇතුළු වැදගත් මර්මස්ථානවල බලය ශක්තිමත් කරන්න ඕන. ගොවි ව්‍යාපාරය ගොඩනගන්න ඕන. දීවර ව්‍යාපාරය ගොඩනගන්න ඕන. ගමේ දේශපාලනයට යන්න ඕන. අනෙකත් එක්ක කතා කරන්න, එක්සත් ජාතික පාක්ෂිකත් එක්ක කතා කරන්න, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකත් එක්ක කතා කරන්න, රටට වෙලා තියෙන විපත්ති ගැන කියලා දෙන්න. මේක වෙනස් කරන්න පුළුවන් පොදු ජන ව්‍යාපාරය අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනකම තිබෙනවා. ඉතාමත් වැදගත් අවස්ථාවක්. මේ දේශපාලන වෙනස් කරන්න පුළුවන් අවස්ථාව.
ඉතාමත් වැදගත්ම අවස්ථාව. අපේ දේශපාලන මෑත අපේ දේශපාලන ඉතිහාසයේ මතුවී තිබෙන වැදගත්ම දේශපාලන මතුවී තිබෙනවා. කවුද රනිල් වික්‍රමසිංහ විශ්වාස කරන්නේ? කවුද යලි රාජපක්ෂ රට දෙන්න ඕන කියන්නේ? කවුද මෛත්‍රීපාල සිරිසේන මහතා ගණාංකයක් ගැන කියන්නේ? ඒ කිසිවක් ඉතුරු වී නැහැ. ඒ නිසා ඔවුන්ගේ යුගයේ අවසන් මේ එක යුගයක අවසානයේ කේන්ද්‍රීය තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා දැන් තිබෙන නව යුගයක්. ඒ යුගයන් කවරක්වත් නෙවෙයි මේ රටේ වැඩ කරන ජනතාවගේ යුගය. ඒ අපි ආරම්භ කළ යුතුයි. ඒට නායකත්ව දෙන්න අපි ලෑස්ති. ඒට වීරිය දෙන්න වැඩ කරන්න දිවාරය නොබලා මේ වෙනුවෙන් වෙහෙස වෙන්න අපි ලෑස්ති. මේ රටට ප්‍රෞඩ රටක් බවට පත් කරන්න අපේ ජනතාව අභිමානවත් ජනතාව බවට පත් කරන්න අපේ පාලනය ජනතාව වෙනුවෙන් පාලනයක් බවට පත් කරන්න අපි සියලු දෙනා වෙහෙස වෙමු, එකතු වෙමු, පෙරට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම ජය වේවා.